සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහවත් පින්වතුනේ, ජීවිතයේ සුන්දරත්වයක් සුපින්බර බවක් කැමති අපිට අපේ ජීවිතයේ අසුන්දරත්වය පිණිස හේතු වෙන ලොකු ප්‍රශ්නයක් තමයි අනුන්ගේ කෝන්තර හිත හිතා ඉඳිල්ල. අනුන්ගේ කෝන්තර හිත හිත වද විඳින ජීවිත කොච්චරක්ද? සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම සමාජයේ එක එක්කෙනාගෙන් තමන්ට සිද්ධ වෙච්චි යම් සුළු සුළු දේවල්, මහා ලොකු ඒවා නෙමෙයි, සමහරවිට මොකක් හරි වචනයකින් බැනලා බැනපු වචනේ හිත හිතා පැසවනවා, මහා වදයක් විඳිනවා. සමහරවිට එකම පවුලේ සහෝදරියෝ මට මෙහෙම කිව්වා කියලා විඳවන්නේ නැන්ද? විඳවිල්ල. සමහරවිට එකටම හිටපු නිතර සතුටින් හිටපු යාළුවෝ එක වචනයක් මුල් කරගෙන පැසවා විඳවනවා. සමහරවිට බිරිඳ ස්වාමියා පැසවා විඳවනවා. සමහරවිට දරුවෝ දෙමව්පියෝ පැසවා විඳවනවා. ඔහොම ඔබ ජීවිතේ වදයක්, වේදනාවක් එක මොහොතකට හරි විඳලා නැද්ද? මම හිතන්නේ ජීවිතය ගැන ඔබ හැරී බලනකොට පින්වතුනි, ඔබ හැමෝගෙම ඔන්න ඕක ඇති. එක එක්කෙනාගේ කෝන්තර, එක එක්කෙනාගේ වචන, එක එක්කෙනාගේ ඇද කිරිලි, ඕවා මේවා නිසා වද විඳපු අවස්ථා. දැන් අද මේ සුපින්බර අරුණෝදේම සදහවත් පින්වතුන්ලා හිතක් ඇති කරගන්න. මම නම් අද ඉඳන් අනුන්ගේ කෝන්තර මුල් කරගෙන හිත හිතා විඳවන්නේ. අනුන්ගේ දේවල් මුල් කරගෙන හිතින් වද විඳවන ජීවිතයක්, පැසවා ගත කරන ජීවිතයක්, නොසන්සිඳුණු ජීවිතයක් මන්නම් ගත කරන්නේ කියන හිත පින්වතුන්ලා ඇති කරගන්න. අද දවසේ මේ සුපින්බර අරුණෝදේ පින්වතුන්ලාට ඒ දහම් හිතුවිල්ල ඇති කර ගැනීම, ජීවිතය සුන්දර කරගන්න, ජීවිතය සුපින්බර කරගන්න හැබෑවටම උදව් වෙයි. අද මේ දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ පින්වත් W කසුන් මදුසංක මහත්මයා විසින්. එතුමාගේ දායකත්වයෙන් අද දවසේ ධම්මපදයේ අර්ථ වර්ණනා කිරීමෙන් සිදු කෙරෙන මේ වටිනා දහම් අවවාදය පින්වතුන්ලාට ශ්‍රවණය කරන්නට ලැබෙනවා. පින්වතුනේ, ධම්මපදයේ යමක වර්ගයේ 3 වෙනි ගාථා රත්නය භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේන්න මේ විදිහට. බලන්න එහි අර්ථය. බුදුරජාණන් වහන්සේ ගාථාව වදාලා මෙහෙම. පින්වතුන්ලාත් කියන්න මාත් සමග මේ ගාථාව. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහසිමේ
යේතං උපනයිහන්ති වේරං තේසං සම්මති මොහු බැන වැදුනාමහට පහරත් දුන්නාමහට මාව පරදවාමා සතු දෙයත් නුදුර ගති කියමින් වෛරය මතුවෙන විලසට යලි යලි මෙය සිතනා විට ඔවුන්ගේ වෛරය කිසිදා නැත සංසිඳිලා යන්නේ. බලන්න නොසංසිඳීම කවුද හදාගන්නේ? තමන්මයි. නොසංසිඳීම නිර්මාණය කරගන්නේ තමා විසින්. මොහු මට බැන්නා. අක්කොච්චි මං. ඊළඟට අවදිහි මං මට පහරකුත් ගැහුවා. අජිනි මං මේ පුද්ගලයා මාව පැරැද්දුවා. අහාසි මේ මගේ දේ පැහැරගත්තා. මා සතුවෙන්ට තිබ්බ දේ මොහු ගත්තා. මෙහෙම හිත හිතා මෙහෙම කල්පනා කර කරා ඉන්න ගත්තොත් ඒතං උපනයිහන්ති ඔහොමනම් කෙනෙක් හිතන්නේ වේරං තේසං සම්මති. එයාගේ හිතවල හට ගන්නවා අභ්‍යන්තරේ වෛරේ. සංසිඳෙන්නේ නැහැ ඒක. පටලැවෙනවා. නොසංසිඳීම, වදය, පැසවීම කියන එක කවදාවත් ජීවිතෙන් ඉවත් වෙන්නේ නැහැ. විඳව විඳවා ගත කරනවා. කොච්චර ලස්සන අරුණෝදයන් උදා වුණත් ඒ මනුස්සයාගේ ජීවිතේ සුන්දර නැහැ. ලස්සන මේ පිණි කැට වැටිලා හරීම ලස්සන උදෑසනවල් උදා වෙනවා ලෝකෙට. හැබැයි මනුස්සයාගේ ජීවිතේ සුන්දර නැහැ. පින්බර නැහැ. ඇයි හේතුව මොකෝ? අනුන්ගේ කෝන්තරයක් හිත අස්සේ. අහවලා මෙහෙම කළේ මට. මට මේ විදිහේ හින්ටයක් පාස් කළේ. මොකක් හරි වචනයක් කිව්වොත් කියනවා ඕක කිව්වේ මට. ඔය ගැහුවේ මට. එහෙම නැද්ද? ඒකම හිතන්න ගියොත් එහෙම ඒකම පැසවලා මේ හිත දූෂිත හිතක්. මේ හිත කිලිටු වූ හිතක් බවට පත් වෙනවා. ඒ යම් කිසි කිලිටු අතකින් පිරිසිදු රෙද්දක් නිතර පිරිමැද හිටියොත් එහෙම පිංගුතුනේ අර කිලිටි අත නිසා පිරිසිදු වස්ත්‍රය කිලිටි වෙලා යනවා. ඒ වගේ මේ හිත ඇතුලේ ලාමක එකක් නිතර හිතන්න ගත්තොත් එහෙම ඒ තුලින්ම හිත කිලිටි වෙලා නොසන්සිඳීම හටගෙන ජීවිතේ තියෙන සුව පහසුව නැති වෙලා යනවා. එතකොට කවුද සුව පහසුව නැති කර ගැනීමට වග කියන්න ඕන? තමන්මනේ. තමන්මනේ මේ නස්පැත්තිය තමන්ට කරගන්නේ. තමන්ම නම් මේ නස්පැත්තිය කරගන්නේ. මේක විසඳ ගන්න තියෙන්නේ කාටද? තමන්ටමයි. මේක විසඳීම කියන එකත් අදාළ තමාට. භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාලා ඒ ගැන. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ යේතං න උපනයිහන්ති වේරං තේසුපසම්මති මොහු බැන වැදුනාමහට පහරත් දුන්නාමහට මාව පරදවාමා සතු දෙයත් නුදුර ගති කියමින් වෛරය මතුවෙන විලසට නොසිතන විට කිසි ලෙසකට ඔවුන්ගේ පවතින වෛරය සංසිඳෙමින් නැතිවන්නේ. අන්න හිතන්න නැතුව ඉන්නවා. අපි මේ ජීවිතේ නොඑක අය ඇසුරු කරනකොට ඒ අයගේ අතින් අපිට අඩුපාඩු වෙන්න බැරිද? පුළුවන්නේ. ඇයි පින්වතුනේ ජීවිතේ ගත කරනකොට අපෙන් අනිත් අයට අඩුපාඩු වෙන්නේ නැද්ද? කොච්චර වෙනවද? සමහරවිට අපි කියන වචන වලින් අනුන්ගේ හිත පෑරෙන අවස්ථා කොච්චර තියෙනවද? අපිට කේන්ති ගිහිල්ලා සමහරවිට
අනිත් කෙනාගේ හිත ගැන කල්පනාවක් නැතුව එයාට මොනවා හිතෙයිද කියලා අපි හිතන්නේව නැතුව වචන කතා කරන අවස්ථා නැද්ද? අපේ වචන නිසා අනුන්ගේ හිත කොච්චර පෑරෙනවද? ඉතින් එහෙමනම් වෙන කෙනෙකුට අපේ හිත පෑරෙන විදිහේ වචනයක් කියවෙනවා කියන එක අස්වාභාවිකයිද? ඒක වෙන්න පුළුවන්. අනිත් අයගෙමුත් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන් මේ ජීවිතය ගත කරද්දී. සරුව සම්පූර්ණ මිනිසුත් එක්ක නෙවෙයි අපි මේ ඉන්නේ. එතකොට තව කෙනෙක්ගෙන් වැරද්දක් සිද්ධ වුණාට පස්සේ ඒක අල්ලගන්න එපා. අක්කොච්චි මට බැන්න ආවලා. මට රළු වචනෙන් බැන්න. මට නුසුදුසු වචනෙන් බැන්න. ඒවා හිතන්න ගන්න එපා. ඊළඟට අවදි මට ගැහුවා ඔය පුද්ගලයා. ඒක හිතන්න එපා. අජිනී මාව පරාජය කළා. මාව වැට්ටුවා. මට ඉහලින් ගියා. හිතන්න එපා. අහාසි මා සන්තකදී මොහු පැහැරගත්තා. එසේ සිතන්න එපා. කෙනෙක් එසේ සිතන්නේ නැත්තම්, මේ විදිහට කල්පනා කරන්නේ නැත්තම් වේරන්තේ සුප්පසම්මති, එතනින්ම ප්‍රශ්න ඉවරයි. වෛරය සංසිඳලා යනවා. නොසන් සිඳීම නැතුව යනවා. පීඩා නැතුව යනවා. වධය නැතුව යනවා. පැසව ඉන්න එක නැතුව යනවා. පිංගුතුනේ සුවසේ ජීවිතය ගත කරන්න පුළුවන්. ওই විදිහට තමයි සුවය කියන එක ලං කරගන්නේ. ජීවිතයකට සැප ලං කරගන්න විදිහ ඒක. අනුන්ගේ කෝන්තර හිතන්න එපා. ඒක ගැන කල්පනා කරන්න පිංගුතුනේ මේක කිලුටක් විදිහට. කිලුටු දෙයක්, අපිරිසුදු දෙයක්, වැඩකට නැති දෙයක් විදිහට ඒක අපි බැහැර කරලා දාන්න ඕන. ඒක බැහැර කරලා හැම තිස්සෙම වටින හිතුවිල්ලකින් මේ ජීවිතය ගත කරන්න උත්සාහවත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ ගාථා ද්විත්වය යමක වර්ගයේ 3 වෙනි ගාථාව සහ 4 වෙනි ගාථාව. ওই ගාථා දේශනා කරන්න හේතුනේ ඒ කාලේ හිටියා පොඩ්ඩ ඇත්තන් එල්ලෙන භික්ෂුවක්. අපි කියන්නේ පොඩ්ඩ ඇත්තන් එල්ලෙන ඇයෝ ඉන්නවා කියලා. පොඩි වචනේ එල්ලෙනවා අතහරින්නේ. ආන් එහෙම එල්ලෙන භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුවගේ නම තුල්ලතිස්ස. නම තිස්ස ටිකක් මහතයි. මහත නිසා කට්ටිය කතා කළේ තුල්ලතිස්ස, මහත තිස්ස. ඔය මහත තිස්ස තෙරුන් පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බෑ, කිපිලා රණ්ඩු කරගන්න එන මං අතාරින්නේ. ඔහේ ඇයි මට මෙහෙම කිව්වේ? එහෙම කියන්න කෙනෙක්ද මං? මේ වගේ හරිම පොඩ්ඩ ඇත්තන් ඇවිස්සෙන જાතිය චරිතයක්. බුදුරජාන් වහන්සේගේ ළඟට ওই පණිවිඩය යනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි ඔය තුල්ලතිස්ස දැන් විතරක් නෙමෙයි, ඉස්සරත් ඔහොමයි. ඉස්සරත් පොඩි දේ අතහැර ගන්න බැරුව මහා ජරමරවල ඔය පුද්ගලයා අසරණ වුණා. මහා වද වේදනාවලට පත් වෙන්න සිද්ධ වුණා. ලැජ්ජාවට පත් වෙන්න සිද්ධ වුණා. පොඩි දේ අතහැර ගන්න බැරි කමෙන්. ඒක සිද්ධ වුණේ මෙහෙම. ඈත අතීතයේ තුල්ලතිස්ස භික්ෂුව කාලදේවල කියලා තාපසයෙක්. ඒ කාලේ අපේ බෝධිසත්වයෝ ඊටාම ගුණගරුක නාරද කියලා තාපසයෙක්. ওই තාපසින් වහන්සේලා දෙන්න පාරේ ගමනක් යමින් ඉද්දි රාත්‍රියට නවාතැන් ගන්න එකම අම්බලමකදී එකතු වුණා. රාත්‍රී නවාතැන් ගන්න මිනිසුන්ට අම්බලම් හදලා තියෙනවනේ. ඉතින් මේ තාපසයෝ දෙන්න ගමන් දෙකක් යනවා එකම පාරේ. ඒ ගමන් දෙක යද්දී ඔන්න රාත්‍රී නවාතැන් ගන්න කාලදේවල තාපසයත් ආවා අම්බලමට. නාරද තාපසින් වහන්සේත් ආවා අම්බලමට. ඇවිල්ලා ඉතින් අම්බලමේ දෙන්න කතා බහ කරලා ඔන්න රාත්‍රියේ එළඹුණාට පස්සේ නිදාගත්තා. නාරද තාපසතුමා මේ අම්බලමේ කෙළවරකට වෙන්න නිදාගත්තේ. මේ අම්බලම මෙච්චර ඉඩ තියෙද්දි කාලදේවල තාපසයා හරියට දොර ගාව නිදාගත්තනේ. දොර ගාව නිදි. අම්බලමම තමන්ගේ වගේ කියලා හිතාගෙන දොර ගාව නිදි. හොඳට ඉඩ තියෙද්දි. එතකොට නාරද තාපසින් වහන්සේට රාත්‍රියේ එළියට යන්න අවශ්‍යතාවයක් ඇති වුණා. දැන් අම්බලම කළුවරයි, පහන් ආලෝක දැල්වලා නැහැ. කළුවරේම හිමීට යන්න සූදානම් වෙනකොට
අනේ මේ කාලදේවල තාපසයාගේ ඔළුව පෑගුණා. ඇයි නිදාගෙන හිටියේ දොර ගාවනේ. හිස පෑගුණා. පෑගිච්චි ගමන් නැගිට කලබල වෙලා. කවුද කියලා. එතකොට නාරද තාපසින් වහන්සේ කිව්වා අනේ තාපසතුමනි සමා වෙන්න. මම මේ දැනුවත් වෙලා නෙමෙයි. මම දැක්කේ නෑ. අනේ මට සමා වෙන්න කියලා ඔන්න තාපසින් වහන්සේ හේන් සීරුවේ එතන වචනින් බේරගෙන එළියට ආවා. ඇවිල්ලා පින්වතුනි දැන් මේ නාරද තාපසින් වහන්සේ එළියේ ඉඳලා ආය ඇතුළට යන්න ඕන. ඇතුළට යනකොට කල්පනා කළා දැන් මේ කාලදේවල තාපසයා දොර ගාව නිදාගෙන හිටියේ මේ පැත්තේ ඔළුව තිබ්බේ. එහෙනම් මං දොරේ අනිත් පැත්තේ යන්න ඕන. එහෙම හිතුවා. කාලදේවල තාපසයා ඊට කලින් එකක් හිතලා. ඒ පුද්ගලයා කල්පනා කළා දැන් මම මේ පැත්තේ හිටපු හින්දානේ මගේ ඔළුව පෑගුවේ. මං අනිත් පැත්ත හැරිලා අනිත් පැත්තේ නේද යන්න ඕන. ඒ පුද්ගලයා නිදාගෙන හිටියේ අනිත් පැත්තේ. ආයෙත් පෑගුණා. පෑගිච්ච ගමන් කිපුණා කිපිලා. එක දිගට බැනගෙන ගියා. ඔහි මාව දන්නේ මගේ ಗುಣ තේජස දන්නේ. ඔහි මගේ හිස පාගන්න එනවද? මේක හිතා මතා කරපු එකක්. ඉතින් මෙහෙම කියාගෙන මේකේ පටලැවුණා. පටලැවිලා ශාපයක් කළා. ශාපයක් කළා. හෙට අරුණ උදා වෙනකොට ඔහුගේ හිස හත් කඩකට පැලී ගියා. මට මේ කරපු එකට. ඒ ශාපේ කරනකොට නිකං වචනයක් එහෙම ලේසියෙන් කියන්න සුදුසු කෙනෙක් නෙවෙයි මේ නාරද තාපසයා. මහා ගුණ තේජසක්. මේ නාරද තාපසයා කල්පනා කළා මං මේ බැනුම් අහන්නේ අභූතේ. මං හිතාමතා කරපු එකක් නෙමෙයි. දැන් ශාපයක් කළා. මේ ශාපේ කොහෙටද කැරකෙන්නේ? ශාපේ කැරකෙන්නේ මේ හිස් පුද්ගලයාට කාලදේවලට. අරුණ උදා වුණොත් එහෙම ඉර නැගුණොත් එහෙම කාලදේවලගේ හිස හත් කඩකට පැලෙනවා. එතකොට නාරද තාපසයා 이르දිමත් පින්වතුනි ඉර පායන එක නැවැත්තුවා. සූර්ය උදාව නැවැත්තුවා. එතකොට මේ ගම්මානයේ මිනිස්සු කලබල වුණා. ඉර උදා වෙන්නේ. රජුරුව පුරෝහිතවරු ගෙන්නලා මේ ගැන සාකච්ඡා කළා. දැන් ඉර නැගින්නේ හිතන්නකෝ එහෙම සිද්ධියක් වුණොත් එහෙම මුළු ජනතාවම කලබල වෙන්නේ නැද්ද? ඉර නැගින්නේ නැතුව ගියොත් කලබල වුණා. පුරෝහිතවරුත් එක්ක කතා කරනකොට පුරෝහිතවරු කියනවා මහානුභාව සම්පන්න ශ්‍රමණියෙකුට විතරයි යෝග කරන්න පුළුවන්. අනිවාර්යෙන් මේ ගම්මානයේ ඍෂිවරු ඇති. ඒ ඍෂිවරු විමසා බලන්න ඕන. එතකොට එකතන හිටපු මිනිස්සු පිරිසක් කිව්වා ඍෂිවරු දෙන්නෙක් ඉන්නවා අම්බලමේ. එතකොට ගිහින් බැලුවා. බලනකොට නාරද තාපසින් වහන්සේ රජුරවන්ට විස්තර කිව්වා රජතුමනි ඉර පායන එක නැවැත්තුවේ මමයි. නැවැත්තුවේ මෙන්න මේ සිද්ධියට. බැරි වෙලාවත් ඉර පෑයියොත් මට මේ චෝදනාව කරපු මේ පුද්ගලයාගේ හිස හත් කඩකට පැලෙනවා. දැන් ආඩම්බරකමේ අත් දෙකත් බැඳගෙන අහගෙන ඉන්නවා. එතකොට රජතුමා කියනවා මේ කාලදේවල ඍෂිවරයා ළඟට ඇවිල්ලා අනේ ඍෂිතුමනි ඔබ මෙහෙම කරන්නට සමාව ගන්නට මේ නාරද තාපසින් වහන්සේගේ ඒ සමාව ගත්තොත් අනේ මේ ජනයාට යහපත සිද්ධ වෙයි. අර වචනේ අහක් කර ගන්නට සමාව ගන්න කිව්වා. කිව්වාට මේ කාලදේවල තාපසයා ගණන් ගන්නෑ උඩඟු වෙලා අත් දෙක බැඳගෙන උද්දච්චකමින් හිටියා. රජුරවන්ට කේන්ති ගියා. රජුරුව පුරোহিතයන් අනකලා ওই තාපසයාව ඇදලා ගනින්. ඇදලා අරගෙන මේ නාරද තාපසයා ළඟ ඔළුව බිම ගහලා මේ සමාව අරගන්න සලස්සාපන්. එහෙම බලහත්කාරයෙන් සමාව අරගෙන තමයි ප්‍රශ්නේ විසඳුවේ. ආන් ওই සිදුවීම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි ඉස්සරත් ඔහොමයි ඔය තුල්ලතිස්ස. එතකොට බලන්න පින්වතුනේ අනුන්ගේ කෝන්තර කල්පනා කර කර පැසවන්න ගත්තොත් එහෙම අපි ඒ පුරුද්ද සංසාරයෙන් සංසාරයට එනවනේ. බුද්ධ ශාසනය මුණ ගැහිච්ච ජීවිතෙත් ඒ භික්ෂුවට ඒක එහෙම්ම තිබ්බනේ. වැරදි සසර පුරුද්දක් මේ සංසාරයට හටගත්තොත් ඒක පස්සෙන් පන්නනවා. ඒ හින්දා ඔබ හොඳට තේරුම් ගන්නට
අපි සංසාරයට ඇති කරගන්න ඕන පිංගුතුනේ හොඳ පුරුදු, ලස්සන පුරුදු. එහෙම ඇති කරගන්න ලස්සන පුරුද්දක් තමයි අනුන්ගේ කෝන්තර සැනකින් අත්හැරීම. නොයෙක් ප්‍රශ්න වෙන්න පුළුවන් මිනිස්සුත් එක්ක එකට ජීවත් වෙනකොට. ධනය නිසා ප්‍රශ්න වෙන්න පුළුවන්. හිතවත් කම් නිසා ප්‍රශ්න වෙන්න පුළුවන්. ඊළඟට යාළු මිත්‍රයෝ නිසා ප්‍රශ්න වෙන්න පුළුවන්. ප්‍රශ්න හටගන්නවා කියන එක ඕන තරම් මේ සමාජයේ මුහුණ දෙන්න සිද්ධ වෙන එකක්. ප්‍රශ්න ඇති වෙනකොට පින්වතුන්ලා කවුරුත් හිතන්න එපා මෙව්වා මට විතරයි වෙන්නේ කියලා. තනි පුද්ගලයෙක් විදිහට අපිට ඒක දැනෙනවා තමයි. නමුත් ප්‍රශ්න කියන ඒවා පින්වතුනි ලෝකෙ හැම දෙනාට පොදුයි. හැමෝටම හට ගන්නවා. ඒ නිසා දක්ෂ වෙන්න සැනකින් ප්‍රශ්නයක් අත්හරින්න. සිහි උපද්දගෙන අතහැරලා දාන්න. මම මේක අතහරිනවා කියලා. අඩු ගානේ තමන්ගේ පාර්ශවයෙන් තමන් බේර ගන්න ඕන. තමන්ගේ පාර්ශවයෙන් තමන් බේරගත්තොත් බුදුරජාන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් තවත් කෙනෙක් කිපිලා කියලා දැනගෙන තමන් ඉවසනවන. තමන් වචන කතා කරන්න යන්නේ නැත්තම් එයා දෙපැත්තටම යහපත කරනවා. එයා තමන්ටත් යහපත කරගන්නවා අනිත් පැත්තටත් යහපත කරගන්නවා. මොකද හේතුව ලොකු ඇවිලිල්ලක් කරා යන්නේ නැතුව ප්‍රශ්නේ එතනින් විසඳිලා යන නිසා. ඒ නිසා ඔබ ඔබටයි අදිෂ්ඨානය ඇති කරගන්න ඕන. මම මගේ හිතේ අනුන්ගේ කෝන්තර තියාගන්නේ. ඒ කෝන්තර තියාගෙන මම පැසවන්නේ. ඒක බාහිරින් බලන්න යන්න එපා. අනිත් අය කෝන්තර හිතේ තියාගෙන පැසවන අයද ඒ අය එව්වා කල්පනා කර කර ඉන්න අයද එව්වාම කතා වෙන අයද ඒක හොයන්න එපා. අපි හෙවිය යුත්තේ කාගෙනද? තමන් ගැන. අපි තමන් ගැන බලන්න ඕන. මම කොතනද ඉන්නේ? එහෙම දැනගත්තොත් අපි තමන් ගැන අවධානය යොමු කළොත් පින්වතුනි අපිට විසඳ ගන්න පුළුවන්. ඒ විසඳ ගැනීම තමා සතු දෙයක්. ඒ කියන්නේ සංසිඳීමත් නොසංසිඳීමත් කියන දෙක කාගේ නිර්මාණයක්ද? තමන්ගේම නිර්මාණයක්. නොසංසිඳීම නිර්මාණය කරගන්නේ තමාමයි. සංසිඳීම නිර්මාණය කරගන්න තියෙන්නේත් තමන්ටමයි. පින්වතුනි පුංචි දෙයක්වත් කෝන්තර නම් හිතේ තියාගන්න එපා. හිතේ තියාගන්න මිනිස්සු කරපු උදව්. අහවලා මට මෙහිම උදව්වක් කළා. හිතේ තියාගන්න ඔබ දුකෙන් ඉන්න වෙලාවේ මිනිස්සෙක් කරපු හිත හැදෙන වචනයක්. අහවලු මං දුකෙන් ඉන්නකොට මට මේ වචනෙන් සංග්‍රහ කළා. හිතේ තියාගන්න අන්න එව්වා. අනිත් අය තමන්ට කරපු උදව්. අනිත් අය තමන්ට දක්වපු සිනහාවක් මට අවංකව හිනහ වුණා. මගෙත් එක්ක ප්‍රියව හිනහ වුණා අහවලා. අන්න ඒ දේ තමන්ගේ හදවතේ තබා ගත යුතුයි. මිනිසුන්ගෙන් වෙන වැරදි, මිනිසුන්ගෙන් වෙන අතපසුකම්, මිනිසුන්ගෙන් කේන්ති ගියපු වෙලාවක කියවෙන වචන එව්වා පින්වතුනි තමන්ගේ මතක ගබඩාවට එකතු කරගන්න එපා. හිත කියන මේ පිරිසිදු එකේ ඒ කසටය තැම්පත් වෙන්න දෙන්න එපා. එහෙමයි සුන්දර ජීවිතයක් උපදවා ගන්නේ අපි. ඔය හිත හිතා ඉන්න ගියොත් පින්වතුනි ඒවා සංසාරික ප්‍රශ්න බවට පත් වෙනවා. එහෙම සාංශාරික ප්‍රශ්නයක් හටගත්තා. ඒ කාලේ ඒ සාංශාරික ප්‍රශ්නේ ප්‍රකට වුණේ බුද්ධ කාලේ. සෙවන්නුවර හිටිය තරුණ ජෝඩුවක්. ඒ තරුණ ජෝඩුවට දරු පැටියෙක් ලැබුණා. දරු පැටිය යාන්තම් මෝරාගෙන එනකොට යක්ෂණියක් බිලිගත්තා. දෙවෙනි පාරත් මේගොල්ලෝ දරුවෙක් හැදුවා. ඒ දරුවා පරිස්සම් කරගෙන හිටියා. පොඩි අතපසුවීමකින් අර යක්ෂණීම බිල්ලට ගත්තා. අද කාලේ පින්වතුනි ඔය වගේ ප්‍රශ්න තියෙනවා. මේවා අద్භූත ඒවා නෙවෙයි. මේ අමනුෂ්‍යයන්ගේ ප්‍රශ්න කියන ඒවා අදටත් තියෙනවා. බිල්ලට ගත්තා. ඊට පස්සේ මේගොල්ලෝ තුන්වෙනි දරුවෙක් හැදුවා. මේ දරුවා බෙලිගනී කියන අවධානෙත් එක්ක අර අම්මයි තාත්තයි දෙන්න දරුවව රැක්කා හෙවණැල්ල වගේ. ඔහොම රැකගෙන ඉන්නකොට දවසක් මේ අම්මා තමන්ගේ දරු පැටියාව නහවන්න ඒ ප්‍රදේශයේ සෙවන්නුවර තිබුණු පුංචි ගංගාවක්. ඒ ගංගාවට යනවා. ওই ගඟට ගිහිල්ලා දරුවාව නාවමින් ඉන්නකොට මේ අම්මාට දැනුණා පරිසරයේ වෙනස් වීමක්. අම්මා කලබලෙන් ඔළුව හරවලා බලනකොට ඈතින් පේනවා යක්ෂණිය එනවා.
මේ අම්මා එක පිම්මේ දරු පැටියාව උස්සගෙන දිව්වා සැවැත් නුවර ජේතවනාරාමෙටම. මහා කාරුණික බුදුරජාන් වහන්සේගේ සම්බුදු සිරිපා යුග ළඟ දරු පැටියාව තිබ්බා. තියලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මගේ දරු පැටියාව ඔබ වහන්සේට පූජා කරනවා. ස්වාමීනි යක්ෂණීට බිලිගන්න දෙන්නේ නැතුව මගේ දරුවව බේරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ ළඟ මේ දරුවාව තැන්පත් කරනකොට අර යක්ෂණී ඇවිල්ලා සැවැත් නුවර ගේට්ටුව ළඟ නැවතුණා. ඇයට එතනින් ඇතුළට යන්න බෑ. දෙවිවරුන්ගෙන් අවසර නැහැ. දෙවිවරු ඒ ගේට්ටුව රකින්න. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා යක්ෂණීට අර දහම් මණ්ඩපේ ළඟටම එන්න ලැබුණා. මහා පිරිස මැද්දේ යක්ෂණීත් වාඩි වුණා. මිනිසුන්ට පේන්න දැන් මේ යක්ෂණී ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ යක්ෂණියත් ඒ යක්ෂණියගේ ශාපයට ගොදුරු වෙලා ඉන්න මේ අම්මත් දරු පැටියත් මහා ජනකාය සමූහයේ ලස්සන අර්ථයක් වදාලා. ඒ අර්ථය තමයි ධම්මපදයේ යමක වර්ගයේ 5 වෙනි ගාථා රත්නය. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මෙහෙම. නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ වෛර කිරීමෙන් කිසිදා නැත වෛරය නැතිවන්නේ වෛර නොකර සිටීමෙන්ම වෛරය නැති වී යන්නේ වෛර නොකර සිටිනා විට වෛරය සංසිඳියාම සෑමදා මේ ලොව පවතින දහමක් ලෙස දත යුතුයමය. ඒක ධර්මතාවක්. ප්‍රශ්න කෝන්තර හිත හිතාම ඉන්ට ගියොත් ගැට ගැහිලා යනවා කියන්නේ ධර්මතාවක්. ප්‍රශ්න කෝන්තර හටගන්නේ නැති වෙන විදිහට හිතන්ට දක්ෂ වුණොත් වෛර කෝන්තර විසඳී යනවා කියලා කියන්නේ ධර්මතාවක්. පිංගුතුනේ මේ යක්ෂණිය කාලී යක්ෂණිය ඒ කාලී කියන යක්ෂණියගෙත් මේ අහිංසක අම්මාගෙත් කතාව පටන් ගත්තේ ඈත අතීතේ. සම බිරින්දෑවරු එකම ස්වාමී පුරුෂයාට හිටපු සම බිරින්දෑවරු දෙන්නෙක් මේ යක්ෂණියත් මේ කාන්තාවත්. එයින් එක කාන්තාවකට දරුවෝ ලැබෙනවා. ඈ සරුයි. අනිත් කාන්තාව නිසරුයි. ඇයට දරුපල නැහැ. මේ දෙන්න බොහොම සතුටින් හිටියා. ඉන්නකොට දරුපල සහිත කාන්තාව ගැබ් ගත්තා. ගැබ් ගන්නකොට අර ඥාති හිත මිත්‍රාදීන් ඔක්කොගෙම විශේෂ අවධානයක් ඒ කාන්තාවට යොමු වුණා. අනික් කාන්තාවව ගණන් ගන්නේ නැතුව ඇරියා. සමහරු හින් පාස් කළා. කොහෙද ගෑනු කෙනෙක් වෙලා දරු පැටියෙක් ලබන්න වාසනාව නැහැ නේ කියලා. එහෙම කිව්වා. එතකොට ඒ කාන්තාවගේ හිත පෑරුණා. ඒ හිතේ පෑරීම යලි යලිත් කල්පනා කර කර ඉන්නකොට මට මේ ඇයෝ හින් පාස් කරනවා. මට පහර ගහනවා. මාව නෝන්ඩි කරනවා. දැන් එහෙම හිතනවා. එහෙම හිතද්දි මොකද්ද වෙන්නේ? පැසවිල්ල හැදෙනවා. මේක පැසවන්න පටන්ගෙන අවසානයේ ඒ වෛරේ කැරකුණේ අර දරුපල සහිත කාන්තාව පැත්තට. ඒ කාන්තාවගේ දරුවා නසන්න කල්පනා කළා. මේ ගැබ විනාශ වෙන බෙහෙතක් දුන්නා. ඒ බෙහෙතට ගැබ විනාශ වුණා. දෙවෙනි පාරත් ඒ කාන්තාව දරුවෝ හම්බ වෙන විදිහට දරුපල ලැබුවා. දැන් නිමිති පහළ වුණා. නිමිති පහළ වෙච්ච ගමන් ඉතින් ළඟම ඉන්නේ සම බිරිඳනේ. ඇයට කිව්වා. කියපු ගමන් බෙහෙත දුන්නා. දෙවෙනි දරුවත් බඩේදිම නැති වුණා. දැන් ගෙදර අයටයි මේ කාන්තාවට යොකුරම සැකයි. සැක කාවද? අනිත් කාන්තාව. ඊට පස්සේ ඒ කාන්තාව තීරණය කළා යලි දරුවෙක් මගේ කුසට ආවොත් මං කියන්නේ
රැක ගන්නවා. කාටවත් කියන්නේ. තුන්වෙනි දරුවා කුසට ආවා. කාටවත් නොකිය හිටියා. මාස කීපේ යනකොට මේ කුස මෝරලා ඉස්සරහට එනකොට හංගගෙන ඉන්න බෑ. දැනගත්තා. දැනගන්නකොට පිංගතුනේ අර කාන්තාව වෛරයෙන් පුපුරන්න ගත්තා. ඒ කාන්තාව වෙනදා වගේම ගැබහෙලෙන බෙහෙතක් කෑමට දාලා දුන්නා. ඒ බෙහෙතට අම්මාටත් කුසේ ඉන්න දරු පැටියාටත් දෙන්නටම අමාරු වුණා. දැන් දෙන්නාම අමාරු වෙලා මේ මරණාසන්න මොහොතේ ඉන්නකොට අර කාන්තාව බොරුවට ලෙඩ බලන්න ළඟට එනවා. එතකොට මරණාසන්න මොහොතේ හිටපු අර කාන්තාව තද්ද බල වෛරයක් බැඳගත්තා. තී තමයි හැතිරි. තී තමයි මටයි මගේ දරු පැටියන්ටයි මේ විනාශ කළේ. දැන් මේ පාර දීපු බෙහෙත හින්දා බලාපන් මමත් මැරෙන්නයි යන්නේ. මතක තියාගනින් මං තීව අතහරින්නේ. මං පස්සෙන් එනවා. මං තිගෙන් පලිය ගන්නවාමයි බැඳගත්තා. බැඳගෙන මිය පරලෝ ගියා පින්වතුනේ. ඒ කතාව සංසාර ගමනේ දෙන්නාට දෙන්නා මරාගෙන කාලාන්තරයක් ආවා කියනවා. තිරිසන් ලෝකෙක ගියත් දෙන්නට දෙන්න මරා ගන්නවා. ඒකටම ගැලපෙන විදිහට උපදිනවා. කොහේ ගියත් දෙන්නට දෙන්න මරාගෙන පටලැවි ඇවිල්ලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පවතින කාලේ එක්කෙනෙක් යක්ෂණියක් එක්කෙනෙක් මනුස්ස දුවක් තාම මරා ගන්නවා. බුදුරජාණන් වහන්සේ ওই ගාථාව වදාරලා ඇහුවා දැන්වත් ඕක නවත්තන්නේද? එදා භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව නිසා පින්වතුනි මේ ප්‍රශ්නේ විසඳුණා. ඒ ප්‍රශ්නේ අතීතේ පටන් ගත්ත ප්‍රශ්නේ එච්චර දුරක් ඇවිල්ලා සම්බුදු කරුණාව නිසා විසඳුණා. එහෙනම් මේ බුදු කරුණාවේ ආශිර්වාදය අපි ගන්න ඕන දැම්මම. දැම්මම අපේ හිතවලට මේක ගත්තේ නැත්තම් පින්වතුනි අපේ කතාව මේ ජීවිතේ පටන් ගනි. මොකක් හරි කෝන්තරයක් මිනිස්සු මේ පොඩි ප්‍රශ්න වලට කියනවා අහලා නැද්ද? මිනිස්සු කියනවා මං ණයා වෙලා එනවා පස්සෙන් අතහරින්නේ මං. මං යක්ෂයා වෙලා එනවා පස්සෙන් මං අතහරින්නේ. පෙරේතෙක් භූතෙක් වෙලා හරි ඇවිල්ලා ඕකුන්ගෙන් මං පලි ගන්නවාමයි අතහරින්නේ. එහෙම කියනවා. මේකේ භයානකකම තේරෙන්නේ. භයානක සංසාර ගමනක භයානක කතාවක් නිර්මාණය වෙනවා. එක එක්කෙනාගේ කෝන්තර අල්ලා ගැනීම නිසා. ඒ නිසා සැපසේ ඉන්න ආසන සුවසේ ඉන්න ආසනං පින්වතුනි. පින්වතුන්ලා කැමති වෙන්න ඕන මොකේටද? කෝන්තර අතහරින්න. මිනිසුන්ගෙන් වෙන සුළු වැරදි අඩුපාඩුකම් අතහරින්න. ඒවා එකක්වත් දශමයක්වත් මේ හිතේ පැසවන්න දෙන්න එපා. අනුන්ගේ ප්‍රශ්න හිතා අනුන්ගේ දේවල් වලින් පැසව ඉඳලා ඇයි තමන්ගේ ජීවිතේ වනසා ගන්න? එහෙම හිතන්න. මේ විදිහට හිතන්න ගියොත් තමන් වෙනසෙනවා කියලා කෙනෙක් කල්පනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ තුලින්මයි මහණෙනි ඔක්කොම ප්‍රශ්න විසඳලා යන්නේ. ඒ කියන්නේ මේකේ ආදීනවේ දකින්න ඕන. අපි මේ විදිහට කල්පනා කරන්න ගියොත් එහෙම වැරදි විදිහට කෝන්තරාදී හිතා වාසය කරන්න ගියොත් එහෙම ඒකෙන් අපිමයි වෙනසෙන්නේ කියලා කෙනෙක් හිතනවා නම් ඒ තුලින් සියලු ප්‍රශ්න විසඳෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වදාළේ මෙන්න මේ විදිහේ ගාථාවකින්. පරේචන විජානන්ති මය මෙත්ත යමාමසේ යේච තත්ථ විජානන්ති තතු සම්මන්ති මේධගා රණ්ඩු දබරවල පැටලි එහිම රැඳී සිටිනා විට එයින් තමන් වෙනසෙන බව ඔවුන් දන්නේ නෑ කිසිවිට යමෙකුට වැටහි ගිය විට වෙනසී යන බව එයින්ම සංසිඳිලා යනු ඇත රණ්ඩු දබර හැම දෙයක්ම. රණ්ඩු දබර කරගන්න ගියොත් අනුන්ගේ කෝන්තර අතහරින්නේ නැතුව ඉන්න ගියොත්
විනාශ වෙනවා කියලා කෙනෙක් දකිනවා නම් ඒ තුලින් තමයි ප්‍රශ්න ඔක්කොම විසඳලා යන්නේ, කෝලාහල සංසිඳෙන්නේ. ආදීනවේ දකින්න ඕන. ආදීනවේ දැකලා දුරට හිතලා ඈතට හිතලා තමයි අපි ජීවිතය කියන එක ගොඩනගා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ওই ගාථාව වදාරනකොට ඒ ගාථාවට පසුබිම් වුණා පින්වතුනි ඒක සිදුවීමක්. ඈත අතීතයේ බරණැස ප්‍රාදේශීය රජෙක් හිටියා. දීගති කෝසල. මම හිතන්නේ මේ සිද්ධිය පින්වතුන්ලා අහලා තියෙන එකක්. දීගති කෝසල කියලා කියන්නේ ප්‍රාදේශීය රජෙක්, අහිංසක රජෙක්, ධාර්මික රජෙක්. මේ රජුරුවන්ගේ රාජ්‍ය ආක්‍රමණය කරන්න තීරණය කළා බරණැස් මහරජයා. ඉතා සුළු උත්සාහයකින්ම රාජ්‍ය ආක්‍රමණය කළා. රජුරුවන්වයි රාජකීය බිසවයි ජීවග්‍රාහයෙන් ඇල්ලුවා. අල්ලලා දැන් මහා ජනකාය ඉදිරියේ දෙන්නාගේම ශරීරයේ කෑලි කෑලි කපලා මරලා දාන්නයි සූදානම. වදක බෙරේ ගගහා මේ මරණය කරන වදක භූමියට එකතු කරා යනවා. වදක බෙර ගහලා වදමල් මාලයක් දාලා දැන් එකතු කරා යනවා. මහා ජනයා රැස් වෙලා. ওই වෙලාවේ මේ දීගති කෝසල රජුරවන්ට හිටිය අප්‍රකට පුතෙක්. ඒ කාලේ රජවරුන්ගේ හරියට තිබිලා තියෙනවා පින්වතුනි ඒක. රජුගේ පුතා අප්‍රකට කරනවා. කාටවත් දැනගන්න දෙයක් නැහැ පුතෙක් ඉන්නවා කියලා. ඇයි හේතුව? එහෙම වුණොත් ඒ දරුවට අනතුරු වැඩි. සතුරු රජවරුත් අනතුරු කරනවා, තමන්ගේම ඥාතිත් අනතුරු කරනවා. ඒ නිසා අප්‍රකටව තමයි රජවරු මේ පුතුන්ව රැකගන්නේ. මේ පුතත් අප්‍රකටයි. ඒ කුමාරයාගේ නම දීගාවු. මේ දීගාවු කියන කුමාරයා අවුරුදු 16යි ඒ වෙද්දි තක්ෂශිලා ගිහිල්ලා ශිල්ප හදාරලා තමන්ගේ දෙමව්පියන්ව දකින්ට සාමාන්‍ය තරුණ ළමයෙක් විදිහට ආවා. ඒ එනකොට වදක බෙරේ හඬ ඇහෙනවා. ඊළඟට රාජ්‍යෙත් යුද්ධයක් ඇති වෙච්ච බව පේනවා. ඉක්මනට දුවගෙන ආවා එතෙන්ට. අනේ එද්දී තාත්තවයි අම්මවයි බෙර ගගහ අරගෙන යනවා කෑලි කපලා මරන්න. කොහොම වේදනාවක් පුතේකට එනවද? කලබල වෙලා ඉස්සරහට පැන්නා. පයින්කොටම දීගති කෝසල රජුරුව දැක්කා. තමන්ගේ පුතා. එතකොට රජුරුව පුතා අප්‍රකටයි කියලා දන්න නිසා රජුරුව හඬ නගලාම කිව්වා. පුතේ දීගාවු ළඟ බලන්න එපා. දුර බලපන්. පුතේ දීගාවු ළඟනම් බලන්න එපා. උඹ දුර හිතපන්. එහෙම කිව්වා. ඒ කියපු වචනේ මේ නුවණැති දීගාවු කුමාරයා අරගත්තා. අරගෙන ඒ වෙලාවේ සංසිඳුණා පිරිස මැද්දට ගියා සැඟවුණා. අර බරණැස් රාජයා අර යහපත් වූ රජුරුවන්ව ඊළඟට රජ බිසවව කෑලි කරලා මැරුවා. ඒ දීගාවු කුමාරයා බොහෝම දුකසේ හඬමින් තමන්ගේ දෙමව්පියන්ගේ ශරීර කොටස් එකතු කරලා ආදාහනය කරලා ගෞරව දැක්වුවා. ඒ ගෞරව දක්වලා මේක අවසන් වුණාට පස්සේ පින්වතුනි දැන් තාත්තා කියපු වචනේ මතක් කරනවා. පුතේ දීගාවු උඹ දුර බලාපන් ළඟ බලන්න එපා. එතකොට මේ කුමාරයාට හිතෙනවා දුර හරි මේ කිව්වේ ප්ලෑන් කරලා පරිගණින් කියලා. එහෙම හිතුවා. එහෙම හිතලා පරිගණ්ඩ සැරසී හිටියා. හිතලා පින්වතුනේ සාමාන්‍ය තරුණෙක් විදිහට මේ බරණැස් රජුරවන්ට සමීප වුණා. සමීප වෙලා හිත දිනාගත්තා. කොච්චර හිත දිනාගත්තාද කියලා කියන්නේ රජුරවන්ට නැතුවම බැරි මිත්‍රයා බවට පත් වුණා මේ දීගාවු කුමාරයා. දැන් රජුරුවෝ තමන්ගේ සමීපේම තියාගන්න, තමන්ගේ සැප දුක් බෙදා ගන්න සමීපතම සහායකයා බවට පත් කරගත්තේ දීගාවු කුමාරයාව. දීගාවු කුමාරයා ඊට සුදුසු ආකාරයෙන් හිටියා. එක දවසක් රජ්ජුරුවෝත් දීගාවු කුමාරයාත් විතරක් තනියම උයනේ විවේක අරගන්න යනවා. උයනේ විවේක අරගන්න ගිහිල්ලා දෙන්නා මේ උයන් සිරි නරඹලා ඔක්කොම කටයුතු අවසන් වෙනකොට බරණැස් රජුරුව වයසයිනේ. රජාට මහන්සියක් ආවා. රජුරුව කියනවා මිත්‍රය මට වෙහෙසයි. මං ඔබේ ඔඩොක්කුව මත ඔළුව තියාගෙන පොඩ්ඩක් නිදාගත්තට කමක් නැද්ද? අනේ රජතුමනි කියලා ඔන්න ඉඩ දුන්නා.
දැන් රජුරු ගොරවා නිදි. ඒ නිදා ගන්නකොට දීගාවු කුමාරයාට මතක් වුණා. මේක තමයි හොඳම වෙලාව. දැන් කවුරුත් නෑ ළඟ පාතක. මං රජාගේ අසිපතින්ම රජාව මරන්න ඕන. එහෙම හිතලා අසිපත ඇදලා ගත්තා. ඇදලා අරගෙන ආසිපතින් මේ රජාව ඝාතනය කරන්න හිතනකොට හිතට නැගෙනවා තාත්තගේ අවවාදේ. පුතේ දීගාවු උඹ දුර බලපන් ළඟ බලන්න එපා. දුරට හිතපන් ළඟ හිතන්න එපා. මත්තෙහි යාපත බලපන් කලබල වෙන්න එපා. ඒ අවවාදේ මතක් වෙනවා. ඔය අවවාදේ මතක් කරගෙන ඉන්නකොට දාඩිය දාගෙන රජා ඇහැරුණා. ඇහැල්ලා රජා කියනවා මිත්‍රය මන් දැක්කන බිහිසුණු හීනයක්. මන් දැක්ක හීනය තමයි ඔබ මගේ මාසිපතින් මාව ඝාතනය කරනවා. එතකොට ඒ වෙලාවේ දීගාවු කුමාරයා තමන්ගේ ඇත්ත හෙළි කළා. රජුණට කියනවා රජතුමනි ඇත්තටම මං ඔබෙන් පලිගන්න ආපු කෙනෙක්. ඔබ හොඳට මතක තියාගන්න මගේ තාත්තගේ වචනේ නොතිබ්බා නම් මේ වෙනකොට ඔබ මිය ගිහිල්ලා. මගේ තාත්තා මට මේ වචනේ කිව්වා පුතේ දීගාවු උඹ දුර බලපන් ළඟ නම් බලන්න එපා. ඒ වචනේ සිහි කරලා තමයි මං ඔහේව මේ වෙලාවෙත් බේරුවේ. රජුරු ඒ වෙලාවේ දීගාවු කුමාරයාගෙන් සමාව ගන්නවා. සමාව අරගෙන දීගාවු කුමාරයාගේ මව්පියන්ට මිය ගියපු දීගති කෝසල රජුරවන්ටත් රාජකීය බිසවටත් ඒ රාජ්‍යයේ හිමි විය යුතු මහා ගෞරවයක් හිමි කරලා දුන්නා. ඊට පස්සේ රජුරෝ ඒකටම ගෞරවයක් විදිහට තමන්ගේ දියණියව දීගාවු කුමාරයාට සරණ පාවලා දීලා දීගාවු කුමාරයා ඊළඟ රජුරුව බවට පත් කළා. එතකොට භාග්‍යතුන් වහන්සේ ওই ජාතක කතාව දේශනා කළා මේ මත්තෙහි යහපත සලසාගෙන මත්තෙහි යහපත ගැන හිතලා අපි ජීවිතේ කටයුතු ගොඩ නගා ගන්න ඕන. ඒ මත්තෙහි යහපත සලකනකොට පින්වතුනි අපේ හිත ඇතුලේ එක එක්කෙනාගේ කෝන්තර ගොඩ ගහගෙන ඉඳීම මහා විපතක් මහා නස්පැත්තියක් විදිහට අපි කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කළේ නැත්තම් අපේ ජීවිතේ වෙනසෙනවා අපිට හොයා ගන්න බැරුව යනවා. ඒ නිසා මේ අර්ථය හොඳට තේරුම් අරගන්න. ඒ හොඳට තේරුම් අරගෙන පින්වතුන්ලා හැමදෙනා උත්සාහවත් වෙන්න තමන්ගේ ජීවිත තුළ දක්ෂතාවයක් ඇති කරගන්න. මිනිස්සුන්ගෙන් වෙන පුංචි පුංචි අඩුපාඩුකම් අතහැරලා දැමීමේ දක්ෂකම. තව කෙනෙක්ගේ වචනයක් නම් ඔබට අතහරින්න පුළුවන් වෙන්නම ඕන. මොකද වචන කියලා කියන්නේ ඇගේ වදින ඒවා නෙවෙයි. අතහරින්න. ඊළඟට තව කෙනෙකුගේ කායික ක්‍රියාවක් වුණත් ඔබ අතහැරලා දාන්න දක්ෂ වෙන්න. ඒක හිත පැසවන්න එපා. ඒක හිත පැසෙව්වොත් අපේ ජීවිතේ මහා විනාශයකට එළඹෙනවා. මහා විනාශයක් කරා යනවා. ඒ මහා විනාශයෙන් අපිව බේරා ගන්න පුළුවන්. අපි අපිටම මිත්‍ර වෙලා අපි ගැනම කල්පනා කළොත් එහෙම. මගේ ජීවිතේට මතු යහපත සැලසෙන්නේ කෝන්තර අතහැරියොත්. මට වෛරක්කාරයෙක් නැතුව මගේ පස්සේ පටලැවීගෙන සංසාර ගමනේ පරිගන්න කෙනෙක් එන්නේ නැතුව ඊළඟට මාත් සංසාරයේ කෙනෙක්ගෙන් පරිගැනීම පිණිස ගමනක් නිර්මාණය කරගන්න නැතුව ඇතැම් මේ මනුස්ස ජීවිතයට ඇවිල්ලා කරගන්නේ මොකද්ද? අදින් පස්සේ සංසාර ගමනක් තීරණය කරගන්නවා. ඒ සංසාර ගමනේ මූලිකම පරමාර්ථය තමයි කාගෙන් හරි පරිගැනීම. මං ණයා වෙලා හරියනවා, මං යකා වෙලා හරියනවා, මං ප්‍රේතයා වෙලා හරියනවා. එයාගේ සංසාර ගමනේ මූලික පරමාර්ථය බවට පත් කරගන්නවා පරිගැනීම. බලන්න විනාශේ. ඒ හින්දා පින්වතුනි තමන්ගේ හිත ඇතුලේ හැමතිස්සෙම සෝදිසි කර බලා කෝන්තර ආදිය තියෙනවා නම් මකලා දාන්න. මකලා දාලා සුන්දර හිතක් මිනිසුන්ගේ දොස් මිනිසුන්ගේ අඩුපාඩු මිනිසුන්ගෙන් වෙන යම් සුළු දෝෂ අතහරින්න පුළුවන් හිතක් පින්වතුන්ලා හැමදෙනාම උත්පදවා ගන්න දක්ෂ වෙන්න. ඒ තුලින් පින්වතුන්ලා හැමදෙනාට අපි සෑම සියලු දෙනාට ඇත්තටම සුන්දර ජීවිතයක් ඇත්තටම පින්බර ජීවිතයක් උදා කරගන්නට අවස්ථාව ලැබේවි. ඉතින් අපිට ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සොඳුරු ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහිච්චි මේ මනුස්ස ජීවිතේ මේ බුද්ධ ශාසනය තුල
අපේ ජීවිතවලට පිහිටක් පිළිසරණක් රැකවරණයක් සලසා ගැනීමේ වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක් දෙවිඳුන් සතර වරම් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සුරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දෙනාටම දෙවියෝ අඩුවම සලසා දෙත්වා. ඒ සියලු දෙවියෝ ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කරන පින්වත් W කසුන් මදුසංක මහත්මයාගේ නමින් මීට වසර 5කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ MW රූපවති ආච්චි අම්මාට පින් අනුමෝදන් වෙත්වා. වසර 41කට පෙර මිය පරලෝ ගියපු පින්වත් JA සුවනේරිස්සියාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම JA නිමල් කරුණාතිලක මාමාටත් පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට මේ දුක්ඛිත වූ සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානයේ සිදු කරන පින්වත් කසුන් මදුසංක මහත්මයා පුණ්‍ය ප්‍රාර්ථනා එක් කරන පරිදිම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලක්වාසී ලෝකවාසී හැම දෙනාට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසෙත්වා කියන ප්‍රාර්ථනාව අපි එක් කරමු. ධර්ම දානය සිදු කළේ පින්වත් W කසුන් මදුසංක මහත්මයා විසින්. එතුමාගේ පවුලේ සෑම සියලු දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. කරන කියන රැකී රක්ෂා ආදී ජීවිතයේ සියලු කටයුතු තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ගේ සියලු අභිවෘද්ධීන් ඒ අයුරින්ම සැලසේවා. කිසි කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව කල්යාණ මිත්‍ර සත්පුරුෂ උත්තමයෝ ඇසුරු කරමින් තවදුරටත් ජීවිතයට පින්පුරා ගන්නට ලැබේවා. දහම්මග දියුණු කර ගන්නට ලැබේවා. තමන්ගේ ජීවිතය තුළ සැපය සැනසිල්ල සුන්දරත්වය සුපින්බර බව උදා කරගන්නට අවකාශ ලැබෙත්වා. ධර්ම දානය සිදු කළා වූ පින්වතුන්ලාටත් ධර්මයේ ශ්‍රවණය කරපු සදහවත් පින්වතුන්ලා සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ධර්ම දානමේ වශයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනුහසින් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.